සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම සංනිවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මුදුවක් පොහෝ දා මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සුපින්නතුනි, අද මෙම උතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගන වැඩම වදාළ කඩුගන්නාව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ ගරු අනුශාසක ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය පූජ්‍යපාද නම් කෙනට අවසරයි නිලුවකන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද මෙම උතුම් දායකත්ව ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබනවා පන්නිපිටිය පැලැන්වත්ත පදිංචි චාමිකා විරාජිනී ගමගේ මහත්මිය සහ කසුන් සමරසේකර මහතා ඇතුළු පින්වත් පිරිස විසින්. සුපින්නතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා. අද දිනට 40 වන ජන්මදිනයේදී ඇති මීට වසර 5කට ප්‍රථම පරලෝසැපත් සංජීව සම්පත් ගමගේ සොහොයුරාට පින් අනුමෝදන් කිරීම, සෝමපාල සමරසේකර පියාණන් සහ දෝන ෆ්‍රැන්සිනා සමරසේකර නැන්දා ඇතුළු අප නමින් මිය ගිය සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින හැරියට් සමරසේකර සහ සිල්වතගේ සෝමවතී මෑණියන් ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සිළු දෙනා සුවපත් වේවා, සිළු ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවා ප්‍රාර්ථනා කිරීම, රෝගීන් වෙනුවෙන් දිවි පරදුර තබා දිවාරය වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුවිරු සිළු දෙනාට ආශිර්වාද කිරීම, දිදුල මධ්‍ය ජාලයේ සභාපති තැන්පත් පූජ්‍යපාද නම කෙනට අවසරයි මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑහිත මිතුරන් ඇතුළු ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් ධර්ම දේශනාවට සවන් දෙන පින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ උපනිශ්‍රේ වේවා යන ප්‍රාර්ථනාවත් ඇතිවයි සුපින්වතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙන්නේ. එසේනම් සුපින්නතුනි, ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් දායකත්ව ධර්මදේශනය ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ච ඡාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං යස්ස ඒතේ ධන අත්ථි ඉත්ථියා පුරිසස්සවා උදලිද්දෝති තං ආහු අමෝඝං තස්ස ජීවිතං තී. සදහැවතුනි, අද මේ උතුම් පුරපසළොස්වක පෝය දවසේ ඔබ සැදී පැහැදී සිටින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් එක් දේශනාවක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් ලබනකොට අපි හැමෝටම තියෙනවා අලුත් බලාපොරොත්තු, නැවුම් අපේක්ෂාවන් බලාපොරොත්තු. මේ අපි ගත කරන කාලවකවානුව ලිත් මාස ක්‍රමයට එක අවුරුද්දක යෙදෙන අන්තිම මාසයේ අපි මේ ඉන්නේ. අද මේ පොය දවස
මේ අවුරුද්දට යෙදිලා තියෙන අවසාන පුරපසළොස්වක් පොහෝ දිනය. ඊළඟට ආයේ අපට අලුත් වර්ෂයක ආරම්භයක් හමු වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අද මේ ධර්මානුශාසනාවට මාතෘකා කරගන්න යෙදුණු මේ විත්තත ධන කියන සූත්‍රය ඇසුරු කරගෙන ඔබට නැවුම් බලාපොරොත්තු ඇති කරගන්න කාලවකවානුවක එළඹෙන අලුත් අවුරුද්ද අලුත් ගමනක් යාම සඳහා තථාගතයන් වහන්සේ විසින් අනාවරණය කරන්න යෙදුණු කරුණු ස්වල්පයක් පෙන්වා දීමට තමයි උත්සාහ කරන්නේ. විත්තත ධන කියන වචනේ තේරුමම උස් වූ පැතිරුණු මහත් වූ ධනයක් කියන එකයි. පින්වතුනි, අපි හැමෝම මේ ජීවිත කාලේ වෙහෙසෙන්නේ, වැඩි කාලයක් කැප කරන්නේ, මහන්සි වෙන්නේ, උත්සාහවත් වෙන්නේ ධනය හම්බ කරන්න. ඇයි ධනයට මුල් තැනක් දෙන සමාජයක හැම කෙනෙකුටම ධනය උවමනයි. අඩුම තරමේ අපි හැමෝටම තියෙන මූලික අවශ්‍යතාවයන් 4ක් සපුරා ගන්න. ඒවා අත්‍යවශ්‍ය දේවල් වගේම මූලික අවශ්‍යතා. මොනවද ඒ? තථාගතයන් වහන්සේ ස්වාමින් වහන්සේලාගේ පැත්තෙන් නම් දේශනා කරලා තියෙන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන 4. ඔය ඇත්තන්ටත් ඒ 4ම ඒ වචන වලින් හඳුන්වා නොදුන්නට ඔබේ මූලික අවශ්‍යතා තමයි ඒ. චීවර කියලා කිව්වේ ඔබේ පැත්තෙන් ඇඳුම් පැළඳුම්. පිණ්ඩපාත කියලා කියන්නේ ආහාර පාන. සේනාසන කියලා කියන්නේ ඉන්න තැනක්, නිවහනක්, ගෙයක් දොරක්. ගිලාන ප්‍රත්‍ය කියලා කියන්නේ ලෙඩට බෙහෙත් හේත්. මේවා ගිහි පැවිදි අපි සියලු දෙනාටම, ස්ත්‍රී පුරුෂ, බෞද්ධ අබෞද්ධ හැමෝටම පොදු මූලික අවශ්‍යතාවයන්. අඩුම තරමේ මේ මූලික අවශ්‍යතාවයන් අවම මට්ටමින් හෝ පවත්වාගෙන යාමටවත් අපට ධනය අවශ්‍යයි. එහෙමනම් ධනය කියලා කියන්නේ අවශ්‍යම සාධකයක්. තථාගතයන් වහන්සේ මොනම අවස්ථාවකවත් ධනය ප්‍රතික්ෂේප කළේ නැහැ. හම්බ කරන්න එපා කියලා කිව්වේ නැහැ. හම්බ කරන්නේ සීමාවක් පනවලා ඇත්තෙත් නෑ මේ ධහමේ. එනිසා දැන් අපි කළ යුත්තේ මේ නැවුම් බලාපොරොත්තු ඇති කරගන්න කාලයක මට ධනය හම්බ කරන්න බැයිද? මොනවද ඒ සඳහා මහ විසින් කළ යුත්තේ? ගත වූ වර්ෂය තුල මගේ ඉලක්ක සපුරා ගන්න බැරි වුණාද? බැරි වුණා නම් ඇයි බැරි වුණේ? මෙන්න මේවා පිළිබඳව ඔබට හිතන්න සහ හිතලා ඉදිරි පියවරක් තබන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලා තියෙන්නේ. පින්වතුනි, ධනය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටස් 2කට වෙන් කළා. අපි නම් හිතන්නේ ධනය කියලා කිව්වාම සල්ලි මිල මුදල්, කනකර ආභරණ, ඉඩකඩම්, ගේ දොර, යාන වාහන මේවා තමයි ධන සම්පත්. තථාගතයන් වහන්සේ ආර්ය ධනය සහ අනාර්ය ධනය වශයෙන් මේ ධනය කොටස් 2කට බෙදුවා. ආර්ය ධනය කියලා කියන්නේ මේ මා විසින් මුලින් සඳහන් කරන්න යෙදුණු ගාථාවේ මුල් ගාථාවේ ඇතුළත් වෙලා තියෙන කරුණ. මොනවද?
සද්ධා ධනං සීල ධනං හිරියොත්තප්පියං ධනං සුත ධනං ච චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං කියලයි සඳහන් වෙන්නේ. ශ්‍රද්ධාව, සීලය, ඊළඟට හිරි සහ ඔත්තප්ප, සුත, චාග, පඤ්ඤා මේ ටික තමයි ආර්ය ධනය කියලා බුදුහාමුදුරන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එයින් බැහැර වෙන අනිත් සියල්ලම ඔබ ධනයයි කියලා හිතන සියල්ලම ඇතුළත් වෙන්නේ ලෞකික ධනයට, එහෙම නැත්නම් අනාර්ය කියන ධනයට. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තමයි පින්වතුනි, මිනිස්සෙක් මේ කියන දෙවර්ගයේම ධනයෙන් ආඩ්‍ය වෙන්න ඕනේ. මේ දෙවර්ගයේම ධනයෙන් පොහොසත් වෙන්න ඕන, ආඩ්‍ය වෙන්න ඕනේ. එහෙම නැත්තම් දිලින්දෙක් කියලා උන්වහන්සේ හඳුන්වන්නේ යස්ස ඒතේ ධනා අත්ති ඉත්‍ත්‍යා පුරිසස්සවා උදිලිද්දෝති තං ආහු අමෝඝං තස්ස ජීවිතං. ඒ ගාථාවෙන් කියලා දුන්න අපට යම් කෙනෙකුට ආර්ය ධනය නැහැ, ඔහු දිලින්දෙක් එයින් උපයාගත්ත ආර්ය ධනයක් නැහැ. හැබැයි අනාර්ය ධනය, සල්ලි මිල මුදල්, ගෙවල් දොරවල්, යාන වාහන මේ වගේ අඩුවක් නැහැ. ආර්ය ධනය හිග, අනාර්ය ධනයෙන් ධනවත් වූ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දිලින්දෙක් කියලායි හඳුන්වලා තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ වචනයෙන් නම් දිලින්දෙක්. ඒකේ අනිත් පැත්ත, යමෙක් ආර්ය ධනයෙන් ආඩ්‍ය නම්, ශ්‍රද්ධාදී ආර්ය ධනයෙන් ශක්ති සම්පන්න නම්, භෞතික වශයෙන් දිලිඳු වුණත් ඔහු බුදුහාමුදුරුවන් වහන්සේ දිලින්දෙක් නොවේ කියලායි හඳුන්වලා තියෙන්නේ. වඩාත් උන්වහන්සේ කැමති උනේ ඔබ ආර්ය ධනයෙන් වගේම අනාර්ය ධනයනුත් සන්නද්ධ වෙනවා දකින්නයි, පොහොසත් වෙනවා දකින්නයි. එහෙම පුද්ගලයා අංග සම්පූර්ණ පුද්ගලයෙක්, ප්‍රශස්ත පුද්ගලයෙක් කියලායි උන්වහන්සේ ද්විචක්කු සූත්‍රයේ ඉගැන්වේ. ද්විචක්කුං පන සේවේත සෙට්ඨං පුරිස පුද්ගලං කියලා එහි සඳහන් වෙන්නේ. ඒකින් අදහස් කළේ ආර්ය ධනයනුත් සන්නද්ධ වෙන්න ඕන, ඉහළට යන්න ඕන, හොඳට ආර්ය ධනය රැස් කරන්න ඕන. ඒ වගේම අනාර්ය ධනයනුත් දිලින්දෙක් නොවි හොඳට හම්බ කරගෙන සැප විඳින්න ඕනේ. මේක බුදුහාමුදුරන් වහන්සේ අනුමත කළා. එනිසා මේ දෙවර්ගයේම ධනය පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න ඕනේ. ඇයි පින්වතුනි, අපි මොකටද ධනය හම්බ කරන්නේ? ධනය හම්බ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ ඒ කාරණෙත් අපිට කියලා දීලා තියෙනවා. හම්බ කරන්න ඕනන්නේ, ධනය උපයන්න ඕනන්නේ ප්‍රධාන කරුණු කීපයකට. එකක් තමයි තමන් හොඳට කාලා බීලා ඇඳලා පැළඳලා ගෙවල් දොරවල් හොඳට හදාගෙන යාන වාහන තියාගෙන සතුටින් සැපෙන් ජීවත් වෙන්න. සැප කියලා කියන්නේ කයට දෙන සුවය, සතුට කියලා කියන්නේ මනසට දෙන සුවය. එතකොට මේ සැප සහ සතුට කියන දෙකම භුක්ති විඳින්න ඕන කියලා හිතලා තමයි ධනය හම්බ කරන්නේ. අනිත් පැත්තෙන් ධනය හම්බ කරගත්තට පස්සේ කරන්න ඕනන්නේත් එක කටයුත්තක්, ඒක තමයි තමන් සැප විඳින්න ඕන. අත්තානං සුඛේති කියලායි බුදුහාමුදුරුවෝ තමන් සැප විඳින්න ඕනේ.
ඊළඟට ධනයෙන් කරන්න තියෙන වැඩේ මොකද්ද? තමන්ගේ අම්මට තාත්තට සහෝදර සහෝදරාදීන්ට ඥාති හිත මිත්‍රාදීන්ට සලකන්න ඕනේ. ඒගොල්ලොන්ට සැප ළඟා කර ගැනීම සඳහා උදව් කරන්න ඕනේ. ඔබ හම්බ කරගත්ත ධනයෙන් කොටසක් ඒ අය වෙනුවෙන් ඔබේ නිවහනේ අම්මා තාත්තා ඉන්නවනම් අම්මා තාත්තා සතුටින් තියන්න. අම්මා තාත්තට මේ කය සුවපත් කරගෙන ඉන්න අවස්ථාව හදලා දෙන්න ඕනේ. ඒකට ඔබ මේ හම්බ කරගන්න ධනය සුළු කොටසක් හරි වියදම් කරන්න ඕනේ. තවත් තියෙනවා අපට ධනයෙන් කළ යුතු දේවල්. ඒ තමයි ආගන්තුකයින් එනවා අපේ නිවෙස් වලට. ඒ ආගන්තුකයින්ට සංග්‍රහ කරන්න අපට තියෙන්න ඕන ධන සම්පත්. සල්ලි මිල මුදල් අද කාලේ හැටියට. ඒ විතරක් නෙවෙයි අපිට යෙදෙනවා අවමංගල්‍ය කටයුතු, පින්කම්, උත්සව, විවිධාකාරයේ සමාජමය අවශ්‍යතාවයන් අපි සහභාගී වෙන්න ඕන තැන්. අන්න ඒ අවස්ථාවන් වලටත් අපට විහිදම් කරන්න ධනය අවශ්‍යයි. ධනයෙන් ඒ ප්‍රයෝජනයත් අපි ගන්න ඕනේ. එතනින් නවතින්නෙත් නැහැ. ඇතැම් වෙලාවට විපත්ති කරදර ඇති වෙනවා අනපේක්ෂිත විදිහට. සමහර වෙලාවට ගම් වතුර උදුරු, නායයම්, එහෙමත් නැත්නම් සොර සතුරු අපේ ධනෙ පැහැරගෙන යන්න පුළුවන්. ඔය වගේ ස්වාභාවික විපත් වගේම ස්වාභාවික නොවන විපත් වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහාත් අපි හම්බ කරගන්න ධනයෙන් කොටසක් තැම්පත් කරලා තියන්න ඕනේ. කොහේ නමුත් අද කාලේ නම් අපිට බැංකු ආදිය තියෙනවා. ඒ නිසා ඊතරම් ගැටලුවක් නැහැ. ධනයෙන් කොටසක් ආරක්ෂාව පිණිස තැම්පත් කරලා තියන්න. ඒ විතරක් නෙවෙයි පින්වතුනි. අපට ඔබ විශ්වාස කරන, ඔබ පිළි අරගෙන තියෙන ආගමික ස්ථානවල නඩත්තුව සහ ඒ ස්ථානවල ඉන්න පූජ්‍ය පූජක උතුමන්ලා වෙනුවෙනුත් ඔබට යම් යම් අවස්ථාවන් වලදී ධනය වැය කරන්න, වියදම් කරන්න, යොදවන්න සිද්ධ වෙනවා. ඒකටත් ඔබ සූදානමින් ඉන්න ඕනේ. දැන් හිතලා බලන්නකෝ අපි ධනය හම්බ කරන්නේ මොකටද කියලා. හම්බ කරන්න ඕනන්නේ ඔය කියන කටයුතු සපුරා ගැනීමට. එහෙම සපුරාගත්තම තමයි එයාට සැනසille ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ තැනැත්තාත් මේ ධනය තමන්ගේ සැපේ පිණිස යොදවා ගන්න නිසා සැප විඳින්නත් පුළුවන්කම තියෙන්නේ. තථාගතයන් වහන්සේ නිසා දේශනා කරනවා ඔබ බලාපොරොත්තු වන කායික සුවයත් මානසික සුවයත් කියන මේ දෙකම සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ දෙවර්ගයේම ධනය ඔබ හම්බ කළොත් පමණයි. එහෙම නැත්තම් ධනයෙන් අපි අපේක්ෂා කරන ඔය පරමාර්ථ මුදුන් පමුණවා ගන්න බැරි වෙනවා. ආර්ය ධනය පිළිබඳව ඔබ හොඳට අහලා තියෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව ඇති කරගනු ලබන අවබෝධය තුලින් ඇතිවන ප්‍රසාදය. සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව ඒ වගේම ධර්ම රත්නය පිළිබඳව අවබෝධ කරගෙන නවලෝතුරා ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ඇති කරගන්න ප්‍රසාදය. ආර්ය මහා සංඝයාගේ ගුණ පිළිබඳව අවබෝධ කරගෙන ඇති කරගනු ලබන ප්‍රසාදය.
මේ කියන තෙරුවන් විෂයෙහි ප්‍රඥා මූලිකව ඇති කරගනු ලබන ප්‍රසාදය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අනවබෝධයෙන්ුත් ශ්‍රද්ධාව ඇති කරගන්න උදවිය ඉන්නවා. ඒක ඊතරම්ම වටින්නේ නැහැ. නමුත් ඔබ උත්සාහ කරන්න ඕනන්නේ තෙරුවන් විශේෂයි අවබෝධයෙන් යුක්තව ඇති කරගනු ලබන ප්‍රසාදයටයි. ඒක ඇති කරගන්නයි වෙහෙසෙන්න ඕනන්නේ. ඒක ශ්‍රද්ධාව. ඒක ඔබට ධනයක් වෙනවා. කොහොමද මේ 7 ධනයක් වෙන්නේ කියලාත් අපි බලමු. ඊළඟට සීලය. සීලය කියලා කිව්වේ කාය වාක් සංවරය. ඔබේ හැසිරීම කතා බහ සංවරයෙන් යුක්තව කිරීම. සීල ධනං කිව්වේ ඒ කාරණය. හිරියොත්තප්පියං ධනං. නරක අයහපත් අශෝභන පහත් සහ පව්කම් කියලා සලකන මෙන්න මේවා කිරීමට ඇති ලැජ්ජාව සහ බය. ඒවා දේව ධර්ම කියලාත් සලකනවනේ. මිනිස්සු තුල මනුස්සත්වයේ වටිනාකම රැකෙන්නේ පවට ලැජ්ජාව සහ බය තිබුණොත් පමණයි. යමෙක් ඔය ලැජ්ජාව සහ බය දෙක නැති කරගත්ත දාට ඔහු තමන්ගේ උතුම් මනුස්සත්වයට ඇතුළත් ගුණ ධර්ම වලින් පිරිහෙනවා. තිරිසං තත්වයට වැටෙනවා. പ്രേත තත්වයට වැටෙනවා. එනිසා ලැජ්ජ බය දෙක තියෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි සුත ධනං. ඒ තමයි හොඳට ධර්මය අහලා විග්‍රහ කරලා ඒක සිත්ති දරා ගන්න ඕනේ. මේ ධර්මය කියලා කියන්නේ පින්වතුනි ලෝක සත්‍යය වෙන මොකුත් නෙමෙයි. ඒ නිසානේ අපි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ලෝක සත්‍යය තමයි ධර්මයට ඇතුළත් වෙලා තියෙන්නේ. එහෙමනම් ඔබ ධර්මය හොඳින් අහලා විග්‍රහ කරගෙන විමර්ශනයට ලක් කරලා සිත්ති දරාගත් කෙනෙක් වෙන්න ඕන. ඒ තැනැත්තා සුත ධනයෙන් සමන්විතයි. 7 වෙනි කාරණේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ ලෝකය පිළිබඳව යථාවබෝධය ලැබීමට ඇති මානසික හැකියාව. ඔය කියන ධන 7 ඇයි මේවා ධන කියලා බුදුහාමුදුරන් වහන්සේ කියන්නේ? ඒ තමයි පින්වතුනි ලෞකික ධනය අපි යොදාගන්නේ මොකටද ධනය යොදාගන්නේ කියලා දැන් අපි ඉස්සෙල්ලා මතක් කළානේ. අපට සැප ළඟා කරගන්න. සතුටෙන් ඉන්න. අර මුලින් කියාපු කරුණු ටික ඔක්කොම එකතු කරගත්තාම ධනය හම්බ කරන්නේ සැපෙන් ජීවත් වෙන්න සහ සතුටෙන් ජීවත් වෙන්න. ආර්ය ධනය මොකටද උවමනා කරන්නේ? ආර්ය ධනය තුල තියෙන්නේ පින්වතුනි ලෞකික නැත්තම් භෞතික ධන සම්පත් කොච්චර රැස් කරගත්තත් මේ කියන ආර්ය ධනයෙන් දිලින් දෙක්ුණොත් ඒ තැනැත්තාට මානසික සුවය නැති වෙලා යනවා. සතුට නැති වෙලා යනවා. මෙහෙම හිතන්නකෝ. ඔබ වංචා සහගතව මහා ලොකු ධනස්කන්ධයක් හම්බ කරගත්ත කෙනෙක් කියලා. මත්ද්‍රව්‍ය අලෙවි කරලා හෝ ගෙන්නලා හෝ එසේත් නැත්තම් හොරකම් කරලා එහෙම නැත්තම් මංකොල්ල කාලා මොනවා හරි එහෙම දෙයකිනුත් හම්බ කරන්න පුළුවන් නේ. සමාජයට මහා ව්‍යසනයක් ඇති වෙන විදිහේ දේවල් වල යෙදිලා හම්බ කරා කියන්නකෝ. එහෙම හම්බ කරන අය ඉන්නවා. භෞතික වශයෙන් ධන සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච ඇත්තෝ.
ඔහුට ආර්ය ධනයෙන් දිලින් දෙක්වීම නිසා මොකද වෙලා තියෙන්නේ? ඔහු හැම වෙලාවකම පසු වෙන්නේ අසන්තෝෂයෙන්, බයෙන්, තැති ගැනීමෙන්, හැංගෙන්න තැන් හොයමින්. ලෝකෙම දැනගත්තේ නැතත් තථාගතයන් වහන්සේ දේශනා කරන අත්තානුවාද භය කියන එක තියෙනවා. ඔහු දන්නවා මම අසාධාරණයෙන් තමයි මේවා හම්බ කරගත්තේ. මේකට හොඳ අවස්ථාවක් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ තමයි ධනංජානි සූත්‍රය. ධනංජානි කියලා කියන්නේ බමුණෙක්. ඔහුට තිබුණු රාජකාරිය තමයි රජ්ජුරුවන්ගේ බදු එකතු කරන්න. බදු එකතු කරන නිලධාරියා. එතකොට ඔහු කළේ මොකද්ද? ලොකු රාජකාරියක් පැවරලා තිබුණා. බදු එකතු කරලා මහජනයාගෙන් ඒවා රාජ්‍ය භාණ්ඩාගාරයට යවන්න. හැබැයි ඔහු කළේ මොකද්ද? ඔහු බදු එකතු කරනවා. එකතු කරගත්ත ධනයෙන් 4/3 විතර ඔහු ගෙදර තියාගෙන එක කොටසක් විතර රාජ්‍ය භාණ්ඩාගාරයට යවනවා. රජ්ජුරුවෝ ඒ පිළිබඳව විමසුවාම ධනංජානි දැන් මේ මොකද මේ අඩු ආදායම් අඩු රාජ්‍ය ආදායම අඩු මොකද කියලා ඇහුවාම ඔහු විවිධ හේතු කියනවා. දෙවියන් වහන්සේ මේ වතාවේ බෞද්ධ එකතු කරපු ගමේ අස්වැන්න අඩු වෙලා මිනිස්සුන්ට. අස්වැන්න අඩු නිසා රජයට ගෙවන කොටස ටිකයි. තව ගමකින් වුණත් එහෙම තමයි. ඔව් මොකක් හරි හේතුවක් කියනවා. එහෙමනේ ස්වභාවය. දැන් වුණත් ලැබෙන ආදායම එහෙම පිටින්ම රාජ්‍ය භාණ්ඩාගාරයට යවනවද? නෑ. බදු වංචා කියලා කොච්චර අනාවරණය වෙනවද? මේ මාධ්‍ය වලින්ම කියනවානේ බදු වංචා. කෝටි ප්‍රකෝටි ගණන්නේ සමහර ආයතනවල සහ පුද්ගලයන්ගේ. ඒකම තමයි කළේ. ඒවා හැමදාම සිදුවෙන දේවල්. ධනංජානිත් ඒකම කළා. සරියුත් මහරහතන් වහන්සේ දැක්කා මේ ධනංජානිට පෙර කරන ලද පින් ඇති බවක් තියෙනවා. ඌට මාර්ගඵල අවබෝධ කර ගැනීමේ වාසනා ගුණය තියෙනවා. හැබැයි ඔහු මේ වංචනිකව බදු එකතු කරන තාක් ඔහුට ඒක කවදාවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේලා රහතුන් වහන්සේලා අභිමුඛයට එන්නේ ඔහු බමුණෙක් නිසා. එනිසා මොකද කළේ? සරියුත් මහරහතන් වහන්සේ ධනංජානි බමුණ හොයාගෙන ආවා. ඇවිල්ලා බමුණගෙන් ආගිය තොරතුරු විමසලා සැප දුක් එහෙම අහලා සරියුත් මහරහතන් වහන්සේ කියනවා ධනංජානි අප්‍රමාදීව කටයුතු කරන්න අදහසක් නැද්ද? මොකද්ද මේ අප්‍රමාදීව කටයුතු කරනවා කියලා කියන්නේ? ඔය ඇත්තෝ අහලා තියෙනවා අප්‍රමාදෝ අමත පදං කියලා. අප්‍රමාදී බව කියලා කියන්නේ කුසලයේහි පමා නොවි යෙදීම. කුසලයේහි පමා නොවි යෙදීමයි. ඒකට ඉඩක් වෙලාවක් නැද්ද කියලා ඇහුවා. එතකොට ධනංජානි කිව්වා අනේ ස්වාමීනි අපිට කොහෙද ඒවට වෙලාවක්? හම්බ කරන්නම කාලය ඉවරයි. කොච්චර හම්බ කරත් මදි. ඇයි මගේ වියහියදන් වලට ඕන. මම බලාපොරොත්තු වෙන සැප ළඟා කරගන්න ධනය ඕන. මගේ අම්මා තාත්තා අමුදරුවෝ පෝෂණය කරන්න රැක බලා ගන්න ඒගොල්ලන්ගේ උවමනා එපාකම් වලට ධනෙ වියදම් කරන්න වෙනවා. යාළු මිත්‍රයෝ නෑදෑයෝ සතුටෙන් තියන්න ඕනේ. ඒගොල්ලන් වෙනුවෙනුත් වියදම් කරන්න වෙනවා. තව පැත්තකින් යුතුයකම් කියලා જાතියක් තියෙනවා. ඒ වගේන් මඟ අරින්නත් බෑ. ඒවා කරන්න ඕනේ. ඒ වගේම අපි විශ්වාස කරන ආගමට දහමට වියදම් කරන්න ඕනේ. ඒවා ස්ථාපනය කරන්න, දියුණු කරන්න, ආරක්ෂා කරගන්න වියදම් කරන්න ඕන. ඔහොම බැලුවාම
පින්දහම් කරන්න අප්‍රමාදීව කටයුතු කරන්න වෙලාවක් නැහැ කිව්වා. ඇත්තනේ කාරණේ. දැනුත් සමහර ඇත්තෝ කියන්නේ උදේ ඉඳලා රැට රෑ වෙනකන් මහන්සි වෙනවා වැඩ කරනවා කණ්ඩ වෙලාවකුත් නැහැ නිදා ගන්න වෙලාවකුත් නැහැ කියලා මේ කියන්නේ. කාරණේ ඇත්ත. තින් ධනංජානිත් ඔය උත්තරේම දුන්නා. දුන්නට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ මතක් කළා ධනංජානි ඔබ ධනය හම්බ කරන්නේ ඔය සියලු දේවල් වලට නම් හැබැයි ඔබට හිතේ සැනසෙල්ලක් තියනවද සතුටක් තියනවද නැහැ. ඔබේ හිතේ බය ඇති තැති ගැනීම ඇති. ඇයි රාජ්‍ය දේපල හොරා කාලානේ තියෙන්නේ. රාජ්‍ය භාණ්ඩාගාරයට යවන්න ඕන ධන සම්පත් එයා ගෙදර ගොඩ ගහගෙන ඒවා භුක්ති විඳින එකනේ කරන්නේ සැප විඳිනවා කියලා. ඒ නිසා ධනංජානි ඔබේ සිතම ඔබට දෙස් දෙනවා. ඔබ බයෙන් තැති ගැනීමෙන් සැකයෙන් තමයි ජීවත් වෙන්නේ. පිරිසක් ඉස්සරහට යන්න කැමති නෑ. වසන් වෙන්න තැන් හොයනවා. රජ්ජුරුවෝ ඔබට નિયમિત වෙලාවල් වල නෙමෙයි වෙන වෙලාවක කතා කළත් ඔබ සැකෙන් යන්නේ. සතුටකින් යනවා නෙමෙයි. රජ්ජුරුවන්ට මේක ආරංචි වෙලාද දන්නේ නැහැ කියලා. හොඳයි එහෙම දඬුවමක් නොලැබුණයි කියන්නකෝ. රජ්ජුරුවෝ දන්නෙත් නැහැ. ඒ නිසාම දඬුවමකුත් නැහැ. ඒ ගැන ඇහුවෙත් නැහැ. සතුට වෙන්න පුළුවන්ද නැහැ. අත්තානුවාද භය කියන එක ඇති වෙනවා. ඔබේ සිත දන්නවා ඔබ වංචනිකයෙක් බව. එහෙමනම් ඔබේ සිත ඔබට දෙස් දෙනවා පිරිසක් අතරට ගියත් ගමනක් බිමනක් ගියත් ගෙදර ජීවත් වුණත් ඔබේ සිත ඔබට දෙස් දෙනවා. සතුටක් නැහැ. ඒ කියන්නේ මානසික සැප නැහැ. එහෙම ඉඳලා දුක් විඳලා මැරෙන්න ලෑස්ති වෙනවා කියන්නකෝ. මරණාසන්න වෙලාවෙත් නැහනේ සතුටක්. මුලාවටපත් වෙලා මැරෙන්න වෙනවා. මුලාවටපත් වෙලා මැරුණොත් එහෙම ඊළඟ භවය දුගතියකමයි උපදින්නේ. ඊට පස්සේ ධනංජානි වෙනස් වුණා. ධනංජානි හිතන්න ඇති මම මෙච්චර කල් ඒක දැනගෙන හිටියේ නෑ. මං හිතාගෙන හිටියේ කාලා බීලා ඇඳලා පැළඳලා පුළුවන් තරම් ධනෙ ඒක රාශී කරගෙන හිටියාම ඔක්කොම හරි කියලා. නෑ ධනංජානිට කරුණු පැහැදිලි වුණා. එනිසා පින්වතුනි තථාගතයන් වහන්සේ මේ එක කොටසක් ආර්ය ධනය කියලා හඳුන්වලා දීලා තියෙන්නේ අපට මානසික සුවය ලබා ගන්නයි. ඒක නැත්තම් මේ ජීවිතේ සතුටක් නැහැ. සමහර නිවෙස්වල භෞතික ධන සම්පත් වල හිගයක් නැහැ. මහත්තයාටත් හොඳ වාහනයක් තියෙනවා, නෝනටත් වාහනයක් තියෙනවා, දරුවන්ට වෙනම වාහන තියෙනවා. ගේ දොර ඉඩකඩම් අඩුවක් නැතුව තියෙනවා. සල්ලි මිල මුදලුත් එහෙම තමයි. අතට පායට දැසිදස්කම් කරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ සමහර වෙලාවට රාත්‍රියට යන්නේ සමාජ ශාලාවලට ලක්ෂ ගණන් වියදම් කරනවා එක රාත්‍රියකට එහෙම ජීවත් වෙනවා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ මිනිස්සුયો තමන්ගේ ජීවිතේ හිස් බව තේරුම් ගන්නවා. මානසික අර්බුද වලට පැටලවිලා ඔවුන් ඇතැම් වෙලාවට තමන්ගෙම ගිනි අවියෙන් තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. එහෙම නැත්තම් තවත් කෙනෙකු පිටපටවල ඒ අයගේ ජීවිත විනාශ කරනවා. ඒ විතරක් නෙමෙයි. ඔවුන් තව හම්බ කරන්න පෙළඹවීම නිසා. මොකද ඒ අපේ හිතේ පින්වතුනි මේ තණ්හාව කියන එකට සීමාවක් නැහැ. කොතනින්ද ඉවර වෙන්නේ? තෘෂ්ණාව ඉවර වෙන්නේ නැහැ, සීමාවක් නැහැ. ඒ නිසා තව හම්බ කරන්නම තමයි සිත
කියන්නේ. එතකොට තමයි අර විවිධ අපචාර විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම් මිනිස් ඝාතන බොරු නඩු පැවරීම් ඔය වගේ දේවල් වලට යන්නේ. ඒවා පිළිබඳව හෙළි වුණාම මොකද වෙන්නේ? හෙළි වුණාම අර හම්බ කරගත්ත ඔක්කොම එහෙමම තියෙනවා. මිනිස්සයා බන්ධනාගාරයකට යනවා. අද ගිහිල්ලා බලන්නකො බන්ධනාගාරවල මේ රටේ මහා ධනපතියොත් ඉන්නවා. භෞතික වශයෙන්. ඒ වගේම හොඳට සැප විඳින්න කියලා හම්බ කරගත්ත උදවිය අනුන්ගේ දේපල පවා කඩා වඩා ගත්ත අය. රටේ රජයේ සතු රාජ්‍ය සතු ජනතාව සතු දේපල විනාශ කරපු තමන් සතු කරගන්න වෙහෙස වෙච්ච උදවිය සමහර වෙලාවට දඬුවම් විඳිනවා. ඒ අයට අර ධනය හම්බ කිරීමේ මූලික පරමාර්ථ සපුරා ගන්න පුළුවන් වෙලා තියෙනවද? බැරි වෙලා තියෙනවා. එහෙමනම් මොකටද හම්බ කිරීම? එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ධනය හම්බ කරන්න ඕනේ. භෞතික ධනයත් හම්බ කරන්න ඕනේ. ආර්ය ධනයත් පුළුවන් වෙලාවට කල් නොදමා හම්බ කරන්න ඕනේ. ඇයි ඔබ බලාපොරොත්තු වෙන නිසා අර කායික සුවයත් මානසික සුවය නම් වූ සතුටත්. ලෝකේ කවුරු හරි කොතනක හරි ඔය කියන කායික සුවයත් මානසික සතුටත් කියන දෙකෙන්ම සන්නද්ධව ඉන්නවා නම් ඉන්නේ මේ වචන භාවිතා නොවෙන්න පුළුවන් ආර්ය ධනයෙන් සහ අනාර්ය ධනයෙන් සන්නද්ධ වූ පුද්ගලයන්. බුදුරජාණන් වහන්සේ මේ ඉගැන්වීම කළේ බෞද්ධයන් සඳහා නෙමෙයි. ලෝකේ ඕනෑම මිනිසෙක් වෙනුවෙන්. ඇයි හැමෝම කැමති උපද්‍රවයකටපත් වෙන්නේ නැතුව අනුන්ගෙන් ගුටි බැට කන්න නැතුව නිന്ദා අපවාද වලට ලක් වෙන්නේ නැතුව නඩු හබවලට පටලැවෙන්නෙත් නැතුව ඒ වගේම දණ්ඩනයට ලක් වෙන්නෙත් නැතුව නිදහසේ සතුටෙන් ජීවත් වෙන්න හැමෝම කැමති. බෞද්ධයෝ විතරක් නෙමෙයි. එහෙම කැමති වුණාට බොහෝ දෙනෙකුට එහෙම ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ නොපුළුවන් උනේ මේ දෙවර්ගයේ ධනය තේරුම් අරගත්තේ නැති නිසා එක ධනයක් පිළිබඳව තේරුම් අරගෙන ඒක හම්බ කරන්න වෙහෙසීම නිසා. අද සමහර අය කියන්නේ යමක් කමක් තියනවා නම් වෙන මොනවා නැතත් කමක් නැහැ. ජීවිතේ පවත්වාගෙන යන්න සල්ලි මිල මුදල් නැහැමින් තියනවා නම් හිතු විදියට විහිදම් කරන්න තියනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ කියලා. එහෙම තියන අය සැප විඳිනවා කියලා අපි හිතනවා. අපට නැති නිසා. සතුටෙන් ඉන්නවා කියලා හිතනවා. නෑ පින්වතුනි. භෞතික ධනය මිනිස්සෙකුට සතුට දෙනවා නම් ඔබ දැක්ක නේද දැන් මේ ළඟදී ජපානයේ රාජකුමාරියේ රජ මැදුරත් ඉදිරියේදී රජකම ඇයට තිබුණේ උරුම වෙන්න. හැබැයි රජකමයි රජ මැදුරයි අම්මා තාත්තයි ඔක්කොම අතහැරලා තමන්ගේ පෙම්වතාත් එක්ක ගියා. කොහෙද භෞතික ධනයට සැප දෙන්න පුළුවන්? සැප දෙන්න පුළුවන් කයට පමණයි. මානසික සුවය දෙන්න බෑ. මානසික සුවය කියන එක වෙනමම ලබා ගන්න ඕන එකක්. ඒක ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔය කියන ආර්ය ධනයෙන් සන්නද්ධ වුණොත්.
මේ කරුණු 7ට වංචනික නොවීම, අවංක භාවය, මිත්‍රශීලී බව, ඒ වගේම කරුණා සහගත බව, අනුන්ට පිහිටවීමට තියෙන කැමැත්ත, ආසා, මේ ආදී ගුණධර්ම රාශියක් තියෙනවා. මේ සියල්ලම සිත තුල වගා කරගත යුතු දේවල්. සිත තුල ඒක රාශී කරගත යුතු දේවල්. අඩු වැඩි වශයෙන් එහෙම ඒක රාශී කරගත්ත උත්තමයන් අතර, පුද්ගලයන් අතර ඉහළම කෙනානේ ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගෙන් එක්තරා බමුණෙක් ඇවිල්ලා ඇහුවම භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සතුටින් ඉන්නේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි සතුටින් ඉන්න අය අතර කෙනෙක් මම. බැලුවහම මුකුත් නැහැ. උන්වහන්සේට මහා ධන සම්පත් තිබුණේ නැහැ. මුකුත්ම නැහැ. නමුත් උන්වහන්සේට තිබුණා අසීමිත මානසික සුවයක්. එනිසා පින්වතුනි, තථාගතයන් වහන්සේ උගන්වනවා අපට ලෝකයටම ධනය නම් ජීවත් වෙන්න අවශ්‍යයි. එනිසා පුළුවන් තරම් පුළුවන් කාලෙදී ධනය හම්බ කරන්න ඕනේ. කොහොමද හම්බ කරන්න ඕනනේ? කොන්දේසි දෙකකට යටත්ව. එකක් තමයි අසාහසිකව හම්බ කරන්න ඕනේ. සාහසික වෙන්න එපා. අසාහසිකව හම්බ කරන්න ඕනේ. අනිත් එක තමයි ධාර්මිකව හම්බ කරන්න ඕනේ. ඔය කියන කොන්දේසි දෙකට යටත්ව ඕන තරම් හම්බ කරන්න කිව්වා. මතක ඇති ඔය ඇත්තන්ට ධම්මපදයේ තියෙනවා අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං ජින්න කොංචාව ජායං තේ කීඩ මච්චේව පල්ලලේ කියලා. මේ තමයි හම්බ කරන්න උපදෙස් දුන්න හැටි. තරුණ කාලයේ තමයි කෙනෙකුගේ ජීවිතේ ශක්ති සම්පන්නම කාලේ. කායික ශක්තියත් මානසික ශක්තියත් කියන දෙකම හොඳටම තියෙන කාලේ. හොඳට හිතන්න පුළුවන් කාලේ. එන්න අපේ ජීවිත වියපත් වෙනකොට ওই දෙපැත්තම දුර්වල වෙනවා. කයත් දුර්වල වෙනවා, මනසත් දුර්වල වෙනවා. ඒ නිසා තරුණ අයගේ ජීවිතය ශක්ති සම්පන්න කාලේ හොඳටම. මේ කාලේ අන්න සිත ආරක්ෂා කරගෙන බ්‍රහ්මචර්ය ජීවිතය කියලා කිව්වේ පිරිසිදු ජීවිතයක්, දුෂ්චරිතවලට යොමු නොවුණු ජීවිතයක් ගත කරන්න ඕනේ. ඒ වගේම හම්බ කරගන්න ඕන අර කියපු කොන්දේසි දෙකට යටත්ව. පුළුවන් තරම් හම්බ කරන්න කිව්වා. හම්බ නොකරගත්තොත් ඒ කාලේ මොකද වෙන්නේ? වයසට ගියාට පස්සේ ආර්ථික වශයෙන් දිලිඳු භාවයට පත් වෙලා තියෙන මිනිස්සුන්ගේ දේවල් කෙරෙහි හූල්ල දුකසේ මැරෙන්න වෙනවා. හරියට වතුර හිඳුණු විලක මඩ විතරයි තියෙන්නේ. මඩේ දඟලන මාළු දිහා බලාගෙන සුසුම් හෙලන වයසක කොකෙක් වගේ කියලායි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඔබ හම්බ කරගන්න පුළුවන් කාලේ දැහැමිව හම්බ කළේ නැත්තම්, ඒ වගේම අසාහසිකව හම්බ කළේ නැත්තම් මොකද වෙන්නේ? ඔබට සුසුම් හෙලන්න වෙනවා අර වයසක කොකෙක් වගේ. එහෙම නොවි සතුටෙන් ජීවත් වෙන්න, නිරෝගීව ජීවිතය ගත කරන්න. ඒකටනේ සැප කියලා කියන්නේ. සැපෙන් ජීවත් වෙන්න, සමාජ සම්බන්ධතා මනා ලෙස ඇති කරගෙන බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වෙමින් කීර්තිමත් කෙනෙක් හැටියට මේ ජීවන ගමන යන්න අදිෂ්ඨාන කරගන්නවා. වගේම මේ සඳහන් කළ කරුණු ඔබේ ජීවිතයට බද්ධ කරගන්න, ඔබ තවත් මේ කරුමේ හැටි
අපට ඉතින් ඔච්චර තමයි ඊට වඩා එහාට යන්න බෑ කියලා හිතන්නේ නැතුව ඒ වගේම අපල නැත්තම් දෙයියන් ළඟට ගිහිල්ලා පුද පූජා තියලා යම් යම් දේවල් ඉල්ලා හිටන මේ වගේ මිත්‍යා මතවලින් මිදිලා ශක්තිය ඔබ ළඟ තියෙන බව තේරුම් අරගෙන ඒ ශක්තිය හඳුනාගෙන දියුණු කරගන්න ඉදිරියට යන්න ලබන්නා වූ වර්ෂය අපි හැම දිනාටම වාසනාවන්ත වර්ෂයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබේ. අද මේ කරුණ ටික ඔබට සඳහන් කළේ මේ අවුරුද්දට එළඹුණු අවසාන පුරපසළොස්වක් පෝය දවස නිසා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ පන්නිපිටිය පැලැන්වත්ත පදිංචි චාමිකා විරාජිනී ගමගේ මහත්මිය සහ කසුන් සමරසේකර මහත්මයා විසින් ඒ අත් බලාපොරොත්තු වෙනවා අද දිනට 40 වන ජන්මදිනයේ යෙදී ඇති මීට වසර 5කට පෙර මිය පරලෝ ගිය සංජීව සම්පත් ගමගේ සහෝදරයාට පින් අනුමෝදන් කරන්න. සෝමපාල සමරසේකර පියාණන් සහ දෝන ප්‍රැන්සිනා සමරසේකර නැන්ද ඇතුළු මිය පරලෝ යන්ට යෙදුණු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින හැරියට් සමරසේකර සහ සිල්වත්ගේ සෝමාවති මෑණිවරුන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා. අපි මුලින්ම මිය පරලෝ යන්න යෙදුණු සිහිපත් කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු. ඒ අත් දුකින් මිදෙත්වා සැපයෙන් සැපයට පැමිණෙත්වා සංසාර දුකින් එතරව ලබන අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සුජීවත්ව වාසය කරන්නා වූ ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් ඒ වගේම COVID-19 වසංගත උදුරෙන් රෝගීව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරමින් ඔබ අප හැම දෙනාටම සසර දුකින් නිදහස්ව ලබන අමා මහ නිවනින් සැනසීමම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති.